समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා ජාතක පාළියෙහි සඳහන් බොහෝම සුවිශේෂී ජාතක කතාවක් විස්තර කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ හිටිය මහා ශ්‍රද්ධාවන්ත භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකෙක් වශයෙන් කටයුතු කරපු අනේපිඩු සිටුතුමා පිළිබඳව විශේෂ කරුණක් ඉස්මතු කරන ජාතක කතාවක්. අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ බොහොම හොඳ ශ්‍රද්ධාවක් තිබිච්ච ශ්‍රාවකයෙක්. අනේපිඩු සිටුතුමා එකල සැවැත් නුවර හිටපු මහා ධනවත් සිටුවරයෙක්. හැබැයි මේ සිටුවරයාට මුලින් බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා තිබුණේ. සිටුවරයාට ව්‍යාපාර කටයුතු වලට උපකාර කරන එක්තරා මිත්‍රයෙක් හිටියා රජගහ නුවර. ඒ සිටුවරයව හැඳින්වුවෙත් රජගහ නුවර සිටුවරයා කියලා. දවසක් මේ සිටුවරයාගේ ගෙදරට ව්‍යාපාර කටයුතු වලට ගියපු වෙලාවේ අනේපිඩු සිටුතුමා දකිනවා මේ තමන්ගේ මිත්‍රයා ගෙදර යම්කිසි උත්සවයකට සූදානම් වෙනවා කියලා. කරුණු කාරණා විමසලා බලනකොට රජගහ නුවර සිටුවරයා අනේපිඩු සිටුතුමාට කියනවා, මිත්‍රය, බුද්ධෝ ලෝකෝ උපජ්ජති. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා බුද්ධ කියන වචනය පළමුවෙනි වතාවට අහපු අනේපිඩු සිටුතුමාගේ මුළු ශරීරයේම බුද්ධ සංඥාව වැඩිලා පරණ ප්‍රීතියේ හෙවත් පැතිරුණු ප්‍රීතියක් දක්වා බුද්ධානුස්සතිය වැඩෙනවා. පළවෙනි වතාවට බුද්ධ කියන වචනය අහනකොට මේ තරම් බුද්ධ සංඥාවක් හිතේ වැඩුණේ මොකක් නිසාද? මහා කල්ප ලක්ෂයක්ම සසරේ පාරමිතා පුරාගෙන පුත්තමෙක් නිසා. අනේපිඩු සිටුතුමාට දැන් බුදුරජාණන් වහන්සේව බලන්න යනකම් ඉවසුමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සොහොනේ වැඩ ඉන්නවා කියලා දැනගත්තු සිටුවරයා මහා පාන්දරම භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න සොහොනට යනවා. පාන්දර දෙකට සොහොන ළඟට ගියපු සිටුවරයාට හිතෙනවා, මම භාග්‍යවතුන් වහන්සේ බලන්න මේ වෙලාවේ යනවද නැත්තම් එළි වුණාම යනවද කියලා. ඒ සිටුවිල්ල දැනගත්තු එක්තරා සීවක කියලා යක්ෂයෙක් සිටුවරයාගේ ළඟ පහළ වෙලා සිටුවරයට එන ගාථාවක් කියනවා. සතං හත්ති සතං අස්සා සතං අස්ස තරී රතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්කමනි කුණ්ඩල. ඒ කස්ස පදවීති හාරස්ස කලං නාගස සෝලසි. මේ ලෝකේ අති දුර්ලභ වස්තුන් හතරක්. ඒ වස්තුන් හතරින්
එකකින් ලක්ෂ ගානේ ලක්ෂ 4ක් ලබන එකට වඩා වටිනවා මම බුදුන් වඳින්න යනවා. මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා. මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් පූජාවක් කරන්න යනවා. මේ සංඥාවෙන් කවුරු හරි කෙනෙක් ඉදිරියට පාදයක් තබනවා නම් පින්වත්නි පාදය අර මේ ලෝකේ දුර්ලභ දේවල් ලක්ෂ ලබන එකට වඩා වටිනවා. අනේපිඩු සිටුතුමාට මේ ගාථා රත්නය ඇහෙනකොටම අනේපිඩු සිටුතුමා තීරණය කළා භාග්‍යවතුන් වහන්සේ බලන්න යනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේ එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ මොහොතේම සිටුවරයා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපෝ සැබෑ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතෙන් පටන් සිටුවරයා දවසකට 3 වතාවක් බුද්ධ උපස්ථානය කළා. උදෑසන කාලේ එක වතාවක්, දහවල් කාලේ තව වතාවක්, සවස් කාලේ තව වතාවක්, ඔය අතරතුරත් තව එක වතාවක් ලෙස සිව් වතාවක් බුද්ධෝපස්ථානයට අනේපිඩු සිටුතුමා ගියා. හැබැයි කවරදාකවත් සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට යනකොට හිස් අතින් ගිහිලා නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ මොකද? මේ මහා ධනවත් සිටුවරයා ජේතවනාරාමයට එනකොට කුඩා සාමණේරයන් වහන්සේලා සිටුවරයාගේ අත් දෙක දිහා හැමදාම බලාගෙන ඉන්නවලු. ඒ නිසා සිටුවරයා උදෑසන යනවනම් කැඳ අවුල්පත් අරගෙන යනවලු. දහවල් කාලයට යනවනම් දානය සකස් කරගෙන යනවලු. සවස් කාලයට යනවනම් සිවුරු ආදී දේවල් අරගෙන යනවලු. මොකද කැප දේවල් තමයි අරගෙන ගිහිලා පූජා කරලා තියෙන්නේ. සමහරලාට අපිට හිතනවනේ මේ කුඩා සාමණේරයන් වහන්සේලා දැක්කම උන්වහන්සේලා බොහොම කුඩා ළමයි කියලා. නමුත් පින්වතුනි මේ සාමණේරයන් වහන්සේලා ළමා සෙනෙහසකින් දකින්න භාග්‍යවතුන් වහන්සේ ඉඩක් තියලා නැහැ. ළමයි නම් ඇයි අපි නැගිල වඳින්නේ? වඳින්නේ අපිට වඩා උසස් තැනක ඉන්න නිසා. මොන තැනද? සාමීචි පටිපන්න භාවයෙන් උන්වහන්සේලා යුක්තයි. මේ ශාසනයේ 7 හැවිරිදි සාමණේරයන් වහන්සේ නමකට පවා පින්වතුනි මහා බලයක් මේ ශාසනය තුල තියෙනවා. එහෙනම් උන්වහන්සේලා බලන්න යනකොට සමහර දිනෙක නොදන්නා කමට සෙල්ලම් බඩු අරන් යනවා. සමහර කෙනෙක් නොදන්නා කමට කුඩා ළමයෙක් බලන්න යන චේතනාවෙන් දේවල් අරගෙන යනවා. නමුත් ඒකෙන් පින්වත්නි අපි උන්වහන්සේලාට කරන්නේ මහා බරපතල වරදක්. මොකද උන්වහන්සේලාට සිල් රකින්න සංඥාව පහළ වෙන්නේ උන්වහන්සේලා මොන වරද කරත් හිතින්නේ කමක් නේ අපි කුඩා සාමණේරයන් වහන්සේලා අපි කුඩා ළමයි කියලා. නමුත් අපි මේ සංඥාවෙන් කිසිම වෙලාවක දකින්න හොඳ නෑ. ඉදිරි පිටට මහා ගරු කටයුතු සංඝරත්නයක් ලැබුණම අපි ගරු කරන්නේ යම්සේද ආන්ගේ සංඥාවෙන් ඒ සංඝරත්නයේ කෙරෙහි අපි ගෞරවය වන්දනාව ඒ සියල්ලක්ම සිද්ධ කරන්නට ඕන. නැත්තම් අපිත් පව් කරගන්නවා. උන්වහන්සේලාත් හිත අකුසලයට බර වෙන්න පුළුවන්.
දැන් අනේපිඩු සිටුතුමා මේ වගේ සංඝ උපස්ථානයක් කරනවා. ඒ විතරක් නෙවෙයි අනේපිඩු සිටුතුමාගේ මාලිගාවේ හරියට සතරමං හන්දියක වෙහෙස නිවාගණ්ඩ තියෙන පොකුණක් වගේ 500ක් භික්ෂූන් වහන්සේලාට හැමදාම දානය සූදානම් කරනවා. සිටානන්ගේ ගෙදරට හැමදාම භාග්‍යවතුන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නොයෙක් භික්ෂුන් වහන්සේලා සිටානන්ගේ නිවසට දානය සඳහා වැඩම කරනවා. සිටානන් ඒ හැම දෙනා වහන්සේලාටම උපස්ථාන කරනවා. මේ සිටුවරයාගේ මාලිගාවේ තිබුණ පින්වතුනි වාහල් කඩවල් 4ක්. 4 වාහල් කඩක් සහ මහල් 7කින් යුක්ත මාලිගාවක්. ඔය 4 වාහල් කඩටම අධිග්‍රහිත අල්පේශාක්‍ය ආරක්ෂක දෙවිවරු 4 දෙනෙක් ඉන්නවා. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ මේ නිවසට පිණ්ඩපාතය දාණයට වඩිනකොට අර වාහල් කඩවල් වල ඉන්න ආරක්ෂක දෙවියන්ට උඩට වෙලා ඉන්න තරම් බලයක් නෑ. උන්වහන්සේලා වඩිනකොට අර සියල්ලෝම පහලට බහින්න සිද්ධ වෙනවා. 4 වෙනි ద్వාර කෝෂ්ඨකේ හිටපු දිව්‍යාංගනාව තරමක් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා ඇයට නිරන්තරයෙන්ම දොරේ ඉඳලා පහලට බහින එක වදයක් වෙලා තිබුණා. ඇයගේ දිව්‍ය සැපයට එක බාධාවක් වෙලා තිබුණා. ඒ නිසා මැය තෙරුවන් කෙරෙහි අපහැදීමකින් කටයුතු කළා. මේ දිව්‍යාංගනාව බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය මේ නිවසට වඩම්වන එක වළක්වන්න නොයෙක් උපායන් යෙදුවා. මොකද දෙවිවරු උනත් පින්වතුනි සමහර දෙවිවරු සම්මාදිට්ඨිකයි, සමහර දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයි. හරි එක කතාවක සඳහන් කරනවනේ. දවසක් එක්තරා උපාසකෙක් පන්සලකට ගියපු වෙලාවේ මරණ සතිය වඩල හිටපු භික්ෂුන් වහන්සේලා 500 නමක් එක නමක් කඩුවක් අතට දෙනවා මගේ හිස ගසලා දාන්න කියලා. එක මහා පිනක් කියනවා. උපාසකයා අකමැත්තෙන් වුණත් තෙරුන් වහන්සේගේ ඉල්ලීමට හිස ගසලා දැම්මා. ගඟලකට ගිහිල්ලා කඩුව සෝදලා පිරිසුදු වෙනකොට එතන හිටපු මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් කියනවා ඔබ කලේ මහා පින්කම. ඔබ කරපොයි පින්කම ඔබගේ සසර සුවය පිණිසම හේතු වෙනවා. කවුද දැන් මේ කතාව කිව්වේ? දෙවි කෙනෙක්. මේ උපාසකයට හිතේ තිබෙච්ච ශ්‍රද්ධාව තවත් වැඩි වුණා. සැකයක් දුරු වුණා. විහාරයේ වැඩ හිටපු අනිත් 499 දෙනා වහන්සේලාගේම හිස ගසලා දැම්මා. ඒ වගේ පින්වතුනි සම්මාදිට්ඨික දෙවිවරුත් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. දැන් මේ ద్వාරකෝෂ්ඨකේ ඉන්න දිව්‍යාංගනාව මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා මෙය සිටුවරයාට නිරන්තරයෙන් උපස්ථාන කරන, සිටුවරයාගේ ධනය කළමනාකරණය කරන ළඟින් ඉන්න පුරුෂයාට ගිහිල්ලා කියනවා බලන්න ඔබේ සිටුවරයා කොච්චර අඥානයිද? තමන්ට සැප විඳින්න තියෙන මේ ධනය දන් දෙනවා.
ඔබවත් ඔය සිටුවරට ගිහිල්ලා කියන්න දැන් ඔය දන් දුන්නේ නැති තියෙන ධනෙන් සැප විඳින්න නැත්තම් Taman දුප්පත් වෙයි කියලා. නමුත් ඒ පුරුෂයා දන්නවා අනේ පිටු සිටුතුමා මොනතරම් ශ්‍රද්ධාවන්තයෙක්ද කියලා. සිටුවරයා කියනවා නුඹගේ සිතුවිල්ලත් මහා බරපතල සිතුවිල්ල. ඔය කතාව සිටුවරයා දැනගත්තොත් නුඹට මෙහි වාසය කරන්නත් වෙඩි දෙන එකක් නෑ. මාව විකුණුවත් මට විපත්තියක් වුණත් කවදාවත් සිටුවරයාණන් තෙරුවන්ගෙන් අයින් වෙන්නේ නෑ. ඒ කාන්ති මේක විශ්වාසයි. ඒ වෙලාවේදී පුරුෂයා දිව්‍යාංගනාව බැනලා එලව ගන්නවා. ඊළඟට මේ දිව්‍යාංගනාව යනවා සිටුවරයාගේ පුතාගේ ළඟට. පුතාගේ ළඟට ගිහිල්ලා කියනවා බලන්නකො නුඹේ තාත්තා කොච්චර අඥානීද. අනාගතේ නුඹලට සැප විඳින තියෙන මේ ධනය මේ සංඝරත්නයට පූජා කරනවනේ. කෝටි 54කට විහාරයකට පූජා කළා. හැමදාම ගෙදර දන් දෙනවා. ඔය නුඹලගේ ධනය. ඒ නිසා තාත්තට කියන්න දැන් ඔය දන් දුන්න ඇති තියෙන ධනෙන් සැප විඳින්න කියලා. නමුත් පුතත් දන්නවා තාත්තගේ ශ්‍රද්ධාව. ඒ නිසා දිව්‍යාංගනාවට පෙර පුරුෂයා වගේම බැන ලෙලවනවා. දිව්‍යාංගනාව ගත්තු උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ කාලේ වෙනකොට අනේපිඩි සිටුතුමා තමන්ට තිබිච්ච ධනය නිසි කළමනාකාරීත්වයකින් පරිහරණය නොකරපු නිසා ධනයෙන් තරමක් හීන වෙලා හිටියා. ඒ කියන්නේ දුප්පත් වෙලා හිටියා. කෝටි 18ක් නොඑක් දිනාට ණයට දීලා තිබුණා. නමුත් කවදාවත් සිටුවරයා ණය ඉල්ලගත්තු මිනිස්සුගේ ළඟට ගිහිල්ලා වද කරන්න ගියේ නෑ. තවත් කෝටි 18ක මුදලක් ආරක්ෂාව පිණිස එක්තරා ස්ථානයක වල දානවා. ගං වතුරක් ඇවිල්ලා ඒ කෝටි 18ක මුදලත් අරගෙන ගහගෙන ගඟ දිගේ මහ මුහුදට යනවා. ඒ ප්‍රමාණෙත් සිටුවරයට නැති වුණා. මෙන්න මේ කාරණාවල් නිසා සිටුවරයා තරමක් දුප්පත් වුණා. ඒ වෙලාවේදී දවසක් භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහිච්ච මේ සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ සිටුවරයාගෙන් අහනවා සිතාණෙනි කොහොමද මේ දවස්වල දෙන දාන? ස්වාමීනි පෙර පරිදිම මම දන් දෙනවා. මගේ දන් මම නතර කරලා නැහැ. හැබැයි ස්වාමීනි එකම කඩුවයි තියෙන්නේ මට පෙර පරිදි සකසා මధుර කොට දෙන්න පුළුවන් කමක් නැහැ. මම බොහොම රූක්ෂ ගණේ දන් තමයි දෙන්නේ. ඒ විලාවේ භාග්‍යවතුන් වහන්සේ සිටුවරයාගේ හිත හදන්න සිටුවරයාට මෙන්න මේ වගේ දේශනාවක් කරනවා. වේලාම කියලා සූත්‍රය. සිතාණනි පෙර මම එක්තරා වේලාම කියලා බමුණෙක් වෙලා ඉන්න කාලේ මහා දානයක් දුන්නා. මොනවද දානය? රත්තරම් පාත්‍ර 84000කට රිදී පුරවලා මම දන් දුන්නා. රිදී පාත්‍ර 84000කට රත්තරම් පුරවලා මම දන් දුන්නා. ලෝකඩ පාත්‍ර 84000කට මැණික් පුරවලා මම දන් දුන්නා. සියලු ආභරණගේ සරසපු අශ්වරත 84000ක් මම දන් දුන්නා. රූපින් බොහොම ඉහළට ගියපු
සියලු ආභරණයන්ගෙන් සරසපු කන්‍යාවියෝ 84000ක් මම දන් දුන්නා. ඔහොම මහා දානයක් සිතානනි මම එක්තරා ආත්ම භාවයක පූජා කළා. හැබැයි මම ওই දුන්නේ ඔක්කොම යාචකයන්ට සහ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයන්ට. එදා මගේ දානේ පිරිසිදුනේ කාගේ පැත්තෙන්ද? එදා මගේ දානේ පිරිසිදුනේ මාගේ හිතේ තියෙන පිරිසුදු භාවය. දායකයාගේ පිරිසුදු භාවයෙන් මගේ ඒ දානය මහත්ඵල මහානිසංස වුණා. හැබැයි සිතානනි ඒ වේලාම බමුණ වෙලා ඉන්න කාලේ දුන්නු දාණයට වඩා ඊට වඩා වටිනවා එක සෝවාන් වහන්සේ නමකට අල්පෝදයක් දෙන එක. සෝවාන් වහන්සේලා 100 නමකට දෙන එකට වඩා වටිනවා එක සකෘදාගාමි වහන්සේ නමකට දන් දෙන එක. එහෙනම් සිතානනි මම එදා වේලාම බමුණ වෙලා හිඳලා දුන්නු දාණයට වඩා අද ඔබේ දාණය කොච්චර මහත්ඵලයි මහානිසංසයිද? නුඹ දන් දෙන්නේ සිල්වතුන්ට, සෝවාන් වහන්සේලාට, සකෘදාගාමි වහන්සේලාට, අනාගාමින් වහන්සේලාට, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට කියන මේ ආර්ය උත්තමයන් වහන්සේලාට. ඒ නිසා රූක්ෂ දානයක් දුන්නත් ඔබේ දාණය මහත්ඵලයි මහානිසංසයි. හැබැයි මෙතන මේ රූක්ෂ දානය කියලා අර්ථවත් කළේ මොකක්ද? මේ සිටුවරයා පෙර පරිදි දුන්නා හා සමානව දන් නොදෙනවා කියන එකයි මෙතන මේ කියන්නේ. හැබැයි කෙනෙක් මధుර දේවල් දන් දෙන්න පුළුවන්කම තියෙද්දි, ප්‍රණීත කොට සකසා දන් දෙන්න පුළුවන්කම තියෙද්දි රූක්ෂ දන් දෙනවනම් ඒ දානි අයිති වෙන්නේ මොන ගණයටද? දාන දාස කියන ගණයටයි. මොකද තමන් අනුභව කරන මට්ටමට වඩා පහළ මට්ටමින් දන් දෙනවා. එහෙම දන් දුන්නම පින්වතුනි ලැබෙන විපාකය මොකක්ද? මතු භවයන් වල යමක් පටන් ගත්තොත් ඒ උත්සාහ කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. අපි තුමු ව්‍යාපාරයක් කළා. 1000ක් හම්බ කරන්න උත්සාහ කරා නම් 500ක් වගේ තමයි ලැබෙන්නේ. ඊළඟට තවත් දාන ක්‍රමයක් තියෙනවා, දාන සහාය. දාන සහාය කියලා කියන්නේ තමන් අනුභව කරන, තමන් කරන මට්ටමට දන් දීම. තමන් පරිහරණය කරන මට්ටමින්ම දන් දෙනවා නම් ඒක දාන සහාය. එහෙම දන් දෙන කෙනා මතු භවයන් වල යමක් උත්සාහ කරනවා නම් උත්සාහ කරන මට්ටමටම ප්‍රතිඵල ලැබෙනවා. 1000ක් හම්බ කරන උත්සාහ කළොත් 1000ක්ම ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා දානපති. දානපති කියලා කියන්නේ ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩිපුර දෙනවා. එහෙම නැත්නම් තමන් පරිහරණය කරන ප්‍රමාණයට වඩා උසස් කොට දෙනවා. එහෙම දානපති ක්‍රමයට යමෙක් දන් දෙනවා නම් ඒ කෙනාට මතු භවයන් වල 1000ක් හම්බ කරන උත්සාහ කරොත් 2000ක් ලැබෙනවා. උත්සාහ කරන මට්ටමට වඩා වැඩිපුර ලැබෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ සිටුවරයා ඉන්න මට්ටම දුප්පත් මට්ටම. ඒ තමන්ගේ ධනිය ඔක්කොම නැති වුණානේ දැන්. තමන් අනුභව කරන්නේ රූක්ෂාහාර, දන් දෙන්නේ රූක්ෂාහාර. තමන් පරිහරණය කරන්නේ බොහොම අල්ප වූ වස්ත්‍ර, දන් දෙන්නේ අල්ප වූ වස්ත්‍ර. ඒ නිසා තමන්ගේ දානය ඉන්න මට්ටමින් උසස්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිතානනි මම පෙර වේලාම බමුණ වෙලා ඉන්න කාලේ දුන්නු දාණයට වඩා අද ඔබ දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. මොකද ඔබ දෙන්නේ ආර්යයන් වහන්සේලාට. ඒකයි සඳහන් කළේ
නත්ති චිත්තේ පසන්නම්මි අප්පිකානාම දකිනා. සිත සම වූ කල ඵලයත් සමානයි. සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ මොන ගැහිලා සිටු නිවසට ආවෙන් පස්සේදී අර 4 වෙනි ద్వාර කෝෂ්ඨකේ හිටපු දිව්‍යාංගනාව මේක තමන්ට වාසිදායක අවස්ථාවක් කරගත්තා. දැන් සිටුවරයා කොහොමද දුප්පත් වෙලා? දැන් තමන්ගේ දුප්පත් භාවය තමන්ට ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා සිටු දියණිය දෙව්දුව සිටුවරයා රාත්‍රියේ සයනේ ඉන්නකොට ආලෝකයක් මවාගෙන නිදන කාමරයට ඇවිල්ලා සිටුවරයාගේ ඉදිරියේ පෙනී සිටිනවා. සිටුවරයා අහනවා කවුද නුඹ? ස්වාමීනි මම නුඹ වහන්සේගේ මේ මාලිගාවේ 4 වෙනි ద్వාර කෝෂ්ඨකේ ආරක්ෂාවට ඉන දිව්‍යාංගනාව. අහනවා කුමක් පිණිස ආවද? ස්වාමීනි ඔබ වහන්සේට අවවාදයක් දෙන්නයි ආවේ. මොකක්ද එනං අවවාදය? ස්වාමීනි බලන්න දැන් ඔබ වහන්සේ ඉන්න තත්ත්වය. මේ සැවැත් නුවර හිටපු මහා ධනපතියන්ගෙන් අතරින් එක්කෙනෙක් ඔබ වහන්සේ. නමුත් දැන් ඔබ වහන්සේ ඉන්නම දුර්වල වෙලා. ඔබ වහන්සේගේ ධනපති භාවයේ දැන් අඩු වෙලා. අද ඔබ වහන්සේ බොහෝම අල්ප ජීවිතයක් තමයි ගත කරන්නේ. ඔබ වහන්සේට ඔය තරම් වැරදීමක් වෙන්න හේතු වෙච්ච මූලිකම කාරණාව තමයි ඔබ වහන්සේ තමන්ට තිබිච්ච මහ ධනය මේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පූජා කළා. කෝටි 54ක විහෙරක් ඇදුවා. හැමදාම ගෙදර බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට නොතේරුණාට ඔබ වහන්සේගේ මේ වියදම් වෙන ධනය මේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය අරගෙන ගියා කියලා ආයි කවදාවත් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න අදත් පැටියා. අදත් අරගෙන ගියා. ඔබ වහන්සේ ගැනවත් හිතන්නේ නැතුවයි උන්වහන්සේලා ඔබ වහන්සේගේ තියෙන මේ ධනය අරගෙන යන්නේ. ස්වාමීනි දැන්වත් ওই දන් දෙන එක නතර කරලා කරපු පින්කම් ගැන මෙනෙහි කරලා තියෙන ධනය රැකගෙන ඉස්සරහට සැප විඳින උත්සාහ කරන්න. අනේ පිරිසිදුතුමාට මේ වචන පෙළ අහනකොට මහා කලකිරීමක් දිව්‍යාංගනාව ගැන ඇති වුණා. බලන්න අනේ පිරිසිදුතුමාට තිබිච්ච ශ්‍රද්ධාව. සමහර වෙන කෙනෙකුට ওই කතාව කිව්වනා. අපේ සමාජයේ මේ කාලේ කවුරු හරි කෙනෙක් ওই වගේ කතාවක් ඇහුවොත් ශ්‍රද්ධාව මොන මට්ටමක පවතීද? දැන් අපි දන්නවනේ ලංකාවේ බොහෝ දිනේ මේ මිත්‍යා දෘෂ්ටික දේවාලවල් වලට ගිහිල්ලා හරියට පව් කරගන්නවනේ. බාර වෙනවා, පූජාවල් තියෙනවා. හැබැයි හිතන්නේ මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඇත්තටම ඉන්නේ එතන දෙවියෙක් නෙවෙයි. අපේ ශාසනයේ එතන ඉන්න පිරිසව හඳුන්වන්නේ පංසු පිසාච ප්‍රේතයෝ කියලා. පංසු පිසාච ප්‍රේතයෝ කියලා කියන්නේ කුණු ගොඩවල් වලට ඉන්න ප්‍රේත කොටස. එතකොට එහෙම ප්‍රේතයන්ගේ වචනයට බොහෝ දෙනෙක් රැවටෙනවා මේ දෙවිවරු කියලා. ඊළඟට තවත් බලන්න. තමන්ට යසයිසුරු ලැබෙනවා කියලා කොච්චරනම් පින්වතුනි මේ නොඑක් පිළිම වදිනවද? හග්ගෙඩි වලට වදිනවා. ඔය ලාෆින් බුද්ධ වැනි පිළිම වලට වදිනවා. බුදු පූජා පවත්වනවා. තමන්ගේ තිසරණ බිඳ ගන්නවා. අර දෙවියන්ට උපස්ථාන කරලා තමන්ගේ තිසරණ බිඳ ගන්නවා. මොකක් නිසාද? මේ ලෞකික පරමාර්ථයක් ඉටු කරගන්න. නමුත් බලන්න මේ සිටුවරයාට තිබිච්ච ශ්‍රද්ධාව කොච්චර බලවත් ශ්‍රද්ධාවක්ද? සැබෑම දෙවි කෙනෙක් මේ දේවාලයකට ගිහලා සාත්‍රයක් අහලවත්
නැත්තම් මේ දෙවියෙක් කිව්වා කියලා ඇවිල්ලා කියන කෙනෙක්ගේ පණිවිඩයක්වත් නෙමෙයි. මේ සැබෑවටම දෙවි කෙනෙක්. මහා ආලෝකයක් පතුරවාගෙන තමන්ගේ ඉදිරිපිට පහළ වෙච්ච දෙවි කෙනෙක්. ඒ දිව්‍යගේ කතාවේදීවත් අනේපිඩු සිටුතුමා තමන්ට තිබිච්ච ශ්‍රද්ධාව අල්ප මාත්‍ර මට්ටමකින්වත් බිඳගත්තේ නැහැ. අනේ එහෙම දැයි කියලාවත් හිතන්න ගත්තේ නැහැ. ඒ මොහොතේම කියනවා නුඹ වගේ මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මේ මාලිගාවේ හිටියා කියන එකත් මට මහ ලැජ්ජාවක්. තව සුළු මොහොතක් නොසිත මේ මොහොතේම මේ මාලිගාවෙන් පිට වෙලා යන්න. ආයේ මට පේන තෙක් මානික මේ මාලිගාවේ ඉන්න එපා. සිටුවරේගේ අවසරේ නැතුව කවදාවත් මාලිගාවේ වාසය කරන්න බෑ. දරුවෝ ටිකත් රැගෙන මාලිගාවෙන් පිටත් වුණා. දැන් Tamanට ඉන්න විමානෙත් අහිමි වුණා. තමන්ගේ දුක් ගැනවිල්ල ගිහිල්ලා කියනවා නගර ආරක්ෂක දෙවියන්ට. ආරක්ෂක දෙවියෝ කියනවා තී කරලා තියෙන මහා බරපතල වරදක්. අඩුම තරමේ මටවත් ගිහිල්ලා සමාව ඉල්ලුවට නොදෙන වරදකුයි නුඹ කරලා තියෙන්නේ. මට ওই ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බෑ. ඕන නම් ගිහිල්ලා සතර වරන් දෙවියන්ගෙන් අහලා බලන්න. දැන් දිව්‍යාංගනාව සතර වරන් දෙවියන්ගේ ළඟට යනවා. ස්වාමීනි මාති මේ වගේ වරදක් වුණා. මට දැන් ඉන්න තැනක් නැහැ. ස්වාමීනි පුළුවන් නම් මට සිටුවරයව යහළු කරලා දෙන්න. සතර වරන් දෙවියෝ කියනවා නුඹ කරලා තියෙන මහා බරපතල වරදක්. අඩුම තරමේ සිටුවරයගේ ළඟට ගිහලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ එතුමා කවදාවත් අපිටවත් සමාව දෙන්නේ නැහැ. අපට ඔය ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බෑ. ඕනම නම් සක්‍ර දෙවියන්ගේ ළඟට ගිහිල්ලා බලන්න. දැන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ළඟට යනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් ඒ කාරණාව ඒ විදියටම කියනවා. තී කරලා තියෙන ඔය වැඩි ඔය වරදට අඩුම තරමේ මටවත් සිටුවරයා සමාව දෙන එකක් නෑ. මම කිව්වත් ඔය වරදට සමාව ලැබෙන්නේ නෑ. හැබැයි නුඹට මම උපක්‍රමයක් කියන්නම් සිටුවරයාගේ හිත් දිනා ගන්න. මොකක්ද උපක්‍රමය? සිටුවරයාට නැති වෙච්ච ධනය නැවත ගෙනල්ලා දෙන්න. දිව්‍යාංගනාව මහ මොහොතට ගහගෙන ගියපු කෝටි 18යි. ණයකරුවන් අරගත්තු කෝටි 18යි. ස්වාමියෙක් නැති ස්වාමියා අහිමි කෝටි 18යි කියන කහවණු කෝටි 54ක් එකතු කරලා භාණ්ඩාගාරය පුරවලා එක්තරා මොහොතක සිටුවරයා හම්බෙන්න නැවත යනවා. ගිල වැඳලා ස්වාමීනි මට සමාව දෙන්න. මම කලින් නුඹ වහන්සේ හම්බෙලා මේ වගේ ප්‍රකාශයක් කරපු දිව්‍යාංගනාව. ස්වාමීනි මම වරදට දඬුවමකුත් ලැබුවා. ඔබ වහන්සේගේ භාණ්ඩාගාරයේ කෝටි 54කින් මම පිරෙව්වා. ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාව දීලා නැවතත් මේ ස්ථානයේ වාසය කරන්න මට අවසර දෙන්න. සිටුවරයා කල්පනා කරා මෑය තමන්ගේ වරද හදාගෙන. හැබැයි මගෙන් සමාව ලැබුවා කියලා මෑට ලොකු දියුණුවක් ලැබෙන්නේ නැහැ. මෑට බුදුහාමුදුරුවන්ගේ සමාව ගැනීම තමයි සුදුසු. මොකද භාග්‍යවතුන් වහන්සේට නිඳා කළේ. ඒ නිසා සිටුවරයා කියනවා මට මගෙන් සමාව ලැබුවා කියලා නුඹට සරණක් නැහැ. යන්න භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සමාව ගන්න. සිටුවරයා දිව්‍යාංගනාවත් රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යනවා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කරුණු කාරණාවල් සිටුවරයා පැහැදිලි කරලා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ලෝකයේ පාපී පුද්ගලයන් යම් තාක් මේ පාපේ විපාක නොදන්නේ නම් විපාකයක් නොදෙනවා නම් ඒ තාක් ඔහු පාපය දකින්න යහපතක් ඇටියට. ඒක තමයි පාපී පුද්ගලයාගේ ස්වභාවය. අද කාලේ ගොඩක් අය එහෙමනේ. බණක් අහන්නේ නැහැ. පිනක් කරගන්නේ නැහැ. හැබැයි බලන්නකො බොහෝ දෙනෙක් විපත්තියක් ආපු වෙලාවට බණ අහනවා. අඩු ගානේ පූජාවක් හරි තියෙනවනේ. ඒකේ පාපී පුද්ගලයා
පාපයක් විපාක නොදෙන තාක්කල් ඔහු හිතන්නේ පාපය යහපත් දෙයක් කියලා. ඒක මේ ලෝකේ ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ දහම් අවවාදයක් මේ දිව්‍යාංගනාවට දෙනවා. ඒ වෙලාවේ සිටුවරයට බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට තමන්ගේ ගුණයක් කියන්න හිතෙනවා. කියනවා ස්වාමීනී ඔබ වහන්සේ කෙරෙහි මා හිතේ කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද කියලා කියනවනම් ස්වාමීනි මේ දිව්‍යාංගනාව මට දන් දෙන්න එපා. මේ දිව්‍යාංගනාව මට සංඝෝපස්ථානය කරන්න එපා කියද්දිත් මම බුද්ධෝපස්ථානයත් කරා සංඝෝපස්ථානයත් කරා දනුත් දුන්නා. මගේ හිත පොඩ්ඩක්වත් වෙනස් වුණේ නෑ. සිටුවරයා අහනවා ස්වාමීනි ඒක හොඳ දෙයක් නේද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සිටුවරයාට කියනවා සිතානනි ප්‍රථම ඵලය ලබාගෙන ඉන්න නුඹේ ශ්‍රද්ධාව නොවෙනස් වීම ගැන ඒ තරම් පුදුමයටපත් වෙන ඕන කරුණක් නෙමෙයි. මොකද ඒ වෙනකොට අනේ පිටිසිටුතුමා සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ. ප්‍රථම ඵලය ලබාගෙන ඉන්න නුඹේ ශ්‍රද්ධාව නොබිදීම ඒ තරම් පුදුමයටපත් වෙන ඕන කාරණාවක් නෙමෙයි. පුදුමයටපත් වෙන්න ඕන අබුද්ධෝත්පාද කාලයේ මාර දිවි පුත්‍රය ඇවිල්ලත් කෙලෙස් තියෙන කාලයක පෘථග්ජනව ඉන්නකොට නුවණැත්තෝ ශ්‍රද්ධාව නොබිදගත් එකයි පුදුමයටපත් වෙන්න ඕන. ආන් ඒ කාරණාව වගවන්න භාග්‍යවතුන් වහන්සේ කදිරංගාර කියලා ජාතකයක් දේශනා කරනවා. මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක බරණැස් නුවර රජු බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලේ එක්තරා සිටු කුලයක සිටුවරයෙක් වෙලා උපදිනවා. බොහෝ සම්පත් තියෙනවා. දවසක් මේ සිටුවරයාගේ ළඟට උපස්ථාන කරන සහායකයා රසවත් ආහාරයක් පිළියෙල කරලා ගෙනල්ලා දුන්න අනුභව කරන්න. මේ වෙලාවේ ගන්ධ මාදන පර්වතේ දින 7ක් निराහාරව නිරෝධ සමාපත්තියෙන් වැඩ හිඳපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ සිටුවරයාගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. සිටුවරයා පසේ බුදුරජාණන් වහන්සේව දැකලා තමන්ගේ සහායකයට කියනවා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන එන්න කියලා. මෙන්න මේ අවස්ථාව දකිනව මාර දිව්‍ය පුත්‍රයා. මාර දිව්‍ය පුත්‍රයා දකිනවා හොඳම වෙලාවක් මහ විනාශ දෙකක් කරන්න. එකක් තමයි මේ මොහොතේ පසේ බුදුහාමුදුරන්ගේ දානේ වැළැක්වුවොත් උන්වහන්සේ ඒකාන්තෙම පිරිනිවන් පානවා. ඒ විතරක් නෙවෙයි බෝසතාණන් වහන්සේගේ දානේ වැළැක්වුවොත් උන්වහන්සේගේ කරන පිනත් නතර වෙනවා. එකම මොහොතකින් විනාශ දෙකක් කරන්න පුළුවන්. ඒ නිසා මාර දිව්‍ය පුත්‍රයා පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන ඉදිරිපිටෙන් අඩි 124ක් ගැඹුරු මහා ගිනිවලක් මවනවා. සහායකයා පාත්‍රයත් නොගෙන බියටපත් වෙලා බෝසතාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි මහා විනාශයක් ළඟටවත් කිට්ටු වෙන්න බෑ. බෝසතාණන් වහන්සේ දැනගත්තා මේක මේ මායාවේ වැඩ. බෝසතාණන් වහන්සේ කල්පනා කරා බලමු මායාවේ බලයද මගේ ශ්‍රද්ධාවද බලවත් කියලා. මායාවෙන් ගිහිල්ලා අහනවා නුඹ කවුද? මම මාරයා. නුඹද මේ ගිනිවල මැව්වේ කියලා අහනවා. ඔව් මමයි මැව්වේ. මොකක්ද අරමුණ? පසේ බුදුරජාණන් වහන්සේ නසන්නත් නුඹේ දාණයට අන්තරාකාරයක් කරන්න. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා බෝසතාණන් වහන්සේ මාරයට කියනවා හොඳයි මාරය නුඹේ බලයද බලමු මගේ ශ්‍රද්ධාවද බලවත්. පසේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ කරන දෙයින් යම් විපත්තියක් මට වුණොත්
මේන් මෙතන දානිය තියෙනවා. ඔබ වහන්සේ මේ පාත්‍රය පිළි අරගන්න. එහෙම කියලා බෝධි සම්භාර පාරමිතා පුරාගෙනෙන අප මහ බෝසතාණන් වහන්සේගේ ශ්‍රද්ධා මහිමය මතු කරන සුවිශේෂී පාරමිතාවක් හැටියට පසේ බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට මෙවිලා තියෙන අඩි 124ක් ගැඹුරු බුර බුරා නැගෙන මේ මහා ගිනිවලට පය තබනවා. බෝසතාණන් වහන්සේගේ ශ්‍රද්ධා මහිමේ කොච්චර බලවත්ද කියලා කියනවා නම් බෝසතාණන් වහන්සේගේ පාදයේ පිළිගන්නෝ වගේ මහ විශාල පියුමක් ගිනි වල මැදින් උඩට මතුවෙනවා. බෝසතාණන් වහන්සේගේ පාදයේ වදිනකොට මලෙහි රේණු ආකාශ තලයට විහිදෙනවා. හරියට රත්තරන් බිඳු වලින් ශරීරේ නැහැවිලා යන වගේ බෝසතාණන් වහන්සේගේ මුළු ශරීරයම රේණු වලින් නැහැවිලා යනවා. දෑතේ තිබිච්ච පාත්‍රය පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේට දානය පිළිගන්නනවා. මාරයාගේ අරමුණත් පැරදුනා. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයත් බේරුණා. බෝසතාණන් වහන්සේගේ මහා පාරමිතාවත් සම්පූර්ණ වුණා. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කතාව කියලා කියනවා. සිතානනි, හතරවෙනි ඵලයට සෝවාන් ඵලයට පත් වෙලා හිටපු නොබේ ශ්‍රද්ධාව නොබිදීම ගැන ඒ තරම් පුදුමයටපත් වෙන කරුණක් නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයේ පෘථග්ජනව ඉන්නකොට මාරයටවත් ශ්‍රද්ධාව බිඳින්න බැරි වෙච්ච එකයි පුදුමයටපත් වෙන කාරණය. එතකොට අනීපිරි සිටුමාගේ හිත තවත් ධෛර්යවන්ත වුණා. එහෙමනම් පින්වතුනි, මේ අපේ ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ තරම් ප්‍රබල මට්ටමකට පවත්වා ගන්න ඕන. මා කලින් සඳහන් කළා වගේ අපි සුළු කරුණින් පවා පින්වතුනි තෙරුවන්ගෙන් අපි අයින් වෙනවා. සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන එකෙන් අපි අයින් වෙනවා. අපි බුදුන් සරණ යන එකෙන් අපි අයින් වෙනවා. නොයෙක් ආගම්වල දෙවිවරු පස්සේ අපි යනවා. අපි එහෙම ගිහලා තිසරණ නැති කරගන්නවා. බලන්න ලැබිච්ච සුවිශේෂී මහා අවස්ථාව තුළ අපි මොනතරම් විනාශයක්ද මේ සංසාරයට අපි කරගන්නේ. මහා ධනයක් ලැබිලා තිබිච්ච අවස්ථාවක සසර දියුණුවක් ලබන්නට පුළුවන් ලැබිච්ච අවස්ථාවක අපි සමහර වෙලාවට යම් නොදැනුවත්කම් මත කරගන්නේ මහා බරපතල පව්කම් ගොඩාක්. ඒ නිසා නිරන්තරයෙන්ම බුද්ධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව එකම ආකාරයකට පවත්වා ගන්නට උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහිම ශ්‍රද්ධාව එකම ආකාරයකට පවත්වා ගන්න උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැරෙන්න වෙන කිසිම තැනකින් පින්වතුනි ධර්මයේ ගන්නට එපා. අද කාලේ මේ ධර්මයේ විනාශ කරන්න මාරයාගේ අනුගාමිකයෝ පිරිසක් වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් ගත්තු බොහෝ පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. සමහර කෙනෙක් මගපලලාභින්සේ බණ කියනවා. සමහර කෙනෙක් මට බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මියෝ තමයි මේ බණ කියලා දෙන්නේ කියලා බණ කියනවා. මනුෂ්‍ය ලෝකේ ධර්මී නැහැ. තියෙන ධර්මයේ බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකෙන් තමයි අපි මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන. එහිම ඉගෙනගත්තු ධර්මයේ මේ කියන්නේ කියලා සමහර දෙනෙක් බණ කියනවා. ওই වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් ගත්තු බොහෝ දෙනෙක් අද ලංකාවේ ධර්මයේ යයි කියලා අධර්මයේ පිහිටවමින් බොහෝ දෙනෙක් නොමග යවනවා. හැබැයි මේ දේවල් වලින් ගැලවෙනවා කියන එක නම් ප්‍රබල ශ්‍රද්ධාවන්තයෙකුට හැරෙන්න අල්ප ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට නම් පුළුවන් කමක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහිම පින්වතුනි ශ්‍රද්ධාව ඇති කරගන්න. මොකද අවුරුදු 2000 ගාණක් වෙලත් මෙච්චර කාලයක් මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේට අපි වෙනුවෙන් පවත්වා ගන්නට එන්න අදිෂ්ඨාන කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේගේ මහිමේ තරම් බලයක් නැහැ කියලා හිතන්න තියෙන්නේ. නමුත් ඒ සිතුවිල්ලකින්වත් හිතන්න හොඳ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මහා ප්‍රබලයි. රහතන් වහන්සේ නමකගේ අදිෂ්ඨාන ශක්තිය කොච්චර ප්‍රබලද බලන්න.
කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 200 ගාණක් වෙනකන් ධර්මාශෝක රජතුමාගේ කාලේ වෙනකන් ද්‍රෝණ 7ක ධාතුන් වහන්සේලා චෛත්‍යයක තැන්පත් කළ අදිෂ්ඨාන කළා මේ ධාතුන් වහන්සේලා ධර්මාශෝක රජතුමාගේ අතරම ලැබේවා කියලා. එතකොට රහතන් වහන්සේ නමකගේ අදිෂ්ඨානයේ උච්චර ප්‍රබල නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ කොච්චර ප්‍රබල වෙන්න ඕනද? ඒ නිසා මේ ධර්ම රත්නේ කිසිම වරදක් නැහැ. අද තියෙන මේ ත්‍රිපිටක අට කතාවේ කිසිම වරදක් නැහැ. ඒ නිසා අපි ධර්මය හොයා ගන්න ඕනේමයි. ඊළඟට සමස්ත සංඝ රත්නය. අපි සමහර වෙලාවට බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා. අද කාලේ ඉන්නත් පුළුවන්. යම් යම් දුසිල්වත් අදහස් ගත්තු මිත්‍යා දෘෂ්ටිකයින්. එහෙම අය සසුනට ආදරයෙන් ශාසනයට ලෙන්ගතුකමින් පැවිදි නොවි ධර්මයේ හරියට පුරුදු නොකරගත්තයින් පස්සේදී සමහර වෙලාවට නොයෙක් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. එහෙම යම් දුසිල්වතිකුගේ දුසිල්වත් ක්‍රියාවක් දැකලා අපි මුළු මහා සංඝරත්නය කෙරෙහිම අපහදිනව නම් හරියට මුහුණත් එක තරහ වෙච්ච කෙනා නහය කපාගත්තා වගේ වැඩක්. දුසිල්වතාගේ දුසිල්වත් ක්‍රියාව ඒක ඔහුටම විපාක පිණිස හේතු වේ. ඒක අපේ සසරට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපේ සසරට ප්‍රයෝජනයක් වෙන්නේ අපි ඇති කරගන්න ශ්‍රද්ධාවයි. ඒ නිසා සමස්ත මහා සංඝරත්නය කෙරෙහිම ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ තෙරුවන් කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන අචල වූ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ දුර්ලභව ලැබිච්ච මේ බුද්ධ ශාසනය තුල බොහෝ පින්කම් කරන්නට බොහෝ දන් දෙන්නට අවංක භාවයෙන් නිවැරදිව සිල් ආරක්ෂා කරන්නට තෙරුවන් සරණම යන්නට තිසරණ සුළු මොහොතකටවත් නොබෙද ගන්නට ශ්‍රද්ධාව මොහොතින් මොහොත බලවත් කර ගන්නට අද මේ ශ්‍රවණය කරපු මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම අවබෝධ කරවලීමේ අදහසින් මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ වාරියපොළ මිහිර පොත්හල ලිපිනේ පදිංචි ගීතාංජලි කරුණාරත්න සුධර්මා කුමාරි කරුණාරත්න කුමාරි කරුණාරත්න රේණුකා කරුණාරත්න කියන මෙන්න මේ දියණිවරුන් පිරිස ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ එච්.එම්. ධනවතී කරුණාරත්න ආදරණීය මෑණියන්ට සහ වසර 39කට පෙර අභාව ප්‍රාප්ත වූ ටී.එම්. කරුණාරත්න ආදරණීය පියාණන් ඇතුළු පවුලේ මියගිය සියලු ඥාති පිරිසට පින් අනුමෝදන් කරන්නට. එහෙමනම් ඒ මිය පරලෝකීය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකී ගාමී ජීවිතයේ සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම සද්ධර්ම දේශනාව සඳහා වැඩම වදාළ දේශකයාණන් වහන්සේටත් දේශකයාණන් වහන්සේ වැඩම කරවා ගැනීමේදී සම්බන්ධීකරණය කටයුතු කර දුන් දේවාලේගම විහෙරගලාරාමේ ගම්මන්පිල තාදී මෑණියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිවැරදි තථාගත ධර්මය ලොවට දායාද කරන්නා වූ සියලුම දේශකයාණන් වහන්සේලාට ඒ උතුම් මෙහෙවරේ යෙදෙන්නට අවශ්‍ය නිදුක් භව නිරෝගී භව හා දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නටත් මේ උතුම් සද්ධර්ම දානමේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එච්.එම්. තෙනුල දම්සස් ලෙෂාන් මිනුරක සිඟිති කියන මේ පුතුණුවන් දෙපළටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දින පැමිණි සහභාගී වූ සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝපුරා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේ ධර්මාවබෝධයේ පිණසම හේතු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. එhmenan මේ හැම දිනාගේම සියලු බලාපොරොත්තු පැතුමන් නිතු වේවා. සියලු දෙනාටම මේ උතුම් සද්ධර්ම දානමේ පින
එකම ආකාරයටම අනුමෝදන් වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ සිළු මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලුම රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම සසර සුවපත් වීම පිණිසත් තම තමන්ගේ සිළු ප්‍රාර්ථනාවන් ආකාරයටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පිනුතුම් පාරමිතාවක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගමු. අවසානයේදී මේ උතුම් සද්ධර්ම දානමේ පින්කමෙන් ළඟා කරගත්තා වූ සියලු කුසල ධර්මයේ බලයෙන් මා ධර්ම දේශනාවක් පවත්වලා රැස් කරගත්තා වූ දේශනාමය කුසලානිසංස ධර්මියොත් මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීර ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට උපකාර කළ මව්දෙමව්පියෝ ඇතුළු ගුරුවරු දායකින් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවනින් සැනසෙන්නට මේ උතුම් පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. Susil diviye piru